ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. බලන්න ගිය සතියේ අපි අන්තිමට කතා කරපු කොටස චනින්දු පොඩ්ඩක් මට කියන්නකෝ ගිය සතියේ මේ අන්තිමට අර කරලා තියෙන නෝට් එකේ අවසානට ලියපු ටික චුට්ටක් කියවන්නකෝ. පදාර්ථයකට විවිධ භෞතික ගුණවල එදිනෙදා භාවිත. පදාර්ථය සතු භෞතික ගුණය යොදා ගන්න අවස්ථා ද්‍රව්‍ය. ලෝහක දිස්නය, ආභරණ සැදීම, රන් රෙදි. දුඩතාව, බර, දරා සිටීම, වේදුරු කැපීම, වානේ, රේල් පීලි, දියමන්ති තුඩ. සම්පීඩනය කිරීමේ හැකියාව, ටැංකිවල වායු ගබඩා කිරීම, ඔක්සිජන්, එල්.පී. වායු, ගන්ධය, වායු කාන්දු වීම හඳුනා ගැනීම, සුගන්ධය පැතිරීම, එල්.පී. වායු සුවඳ විලෙන් සුවඳ දුම්, තාප සන්නායකතාව, ආහාර පිසින බඳුන් පැවැත්වීම, ඇලුමිනියම් ඊය, විද්‍යුත් සන්නායකතාවය, විදුලිය ගමන් කරවීම, තඹ ඇලුමිනියම් රැහැන්, ප්‍රත්‍යාසතාව, වාහන ටයර් හා ටියුබ්, රබර්, ප්‍රසාරණය, උෂ්ණත්වය මැනීම, ස්වයංක්‍රීය විද්‍යුත් පාලකයන් ලෙස, රසදිය, මධ්‍යසාර උෂ්ණත්වය, දිවිලෝක තීරුව සහිත විදුලි උපකරණ, බංගුරතාව, ලොකු කැබලි කුඩා කැබලි බවට පත්කර ගැනීම, රසායනික සංයෝග, ධාන්‍ය, කළුගල්, බිත්තර කට, සිනිඳු වයනය, උයර භාවිතය, හුණුපුර, තැල් නම් කනිජය, තලු වයනය, දී බිත්ති වැනි දෑ සුමට කිරීම, වැලි කඩදාසි. පදාර්ථය පහත ලෙස වර්ග කළ හැකියි. පදාර්ථය කොටස් දෙකකට බෙදෙනවා. සංසුද්ධ ද්‍රව්‍ය, සංසුද්ධ නොවන ද්‍රව්‍ය මිශ්‍රණ. සංසුද්ධ ද්‍රව්‍ය දෙකකට බෙදෙනවා. මූල ද්‍රව්‍ය සංයෝග. මූල ද්‍රව්‍ය දෙකකට බෙදෙන ලෝහ අලෝහ. හොඳයි. ඔක්කොම ටික පැහැදිලිව කියවුවා. අවසානට අපි පදාර්ථය බෙදන්න පුළුවන් අර මූලික ආකාර ටික තමයි සටහනක් වගේ හදලා තියෙන. එතකොට ඔය පාඩම ඔතනින් ඉවර වෙනවා කිව්වා. අපිට අද කතා කරන්න තියෙන්නේ අලුත් පාඩමක්. ඒ අලුත් පාඩමට අදාළව තමයි ධ්වනිය කියන පාඩම. මේ ටියුට් එක තමයි මේ පාඩමට අදාළ අප්‍රේල් ටියුට් එක. හොඳයි. ධ්වනිය ගැන හතේදිත් යම් කාරණා ටිකක් ඉගෙනගෙන තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේ ධ්වනිය කියන්නේ මොකකටද? ධ්වනිය විදිහට හඳුන්වන්නේ මොකද්ද? මිසල් මොකද්ද ධ්වනිය කියන්නේ? ශබ්දය. ඔව්. ධ්වනිය විදිහට අපි හඳුන්වන්නේ ශබ්දය. දැන් මේ ශබ්දය එහෙම නැත්නම් ධ්වනිය ඇති වෙන්නේ කොහොමද කියලා බැලුවොත්, දැන් පන්සලේ ගන්ටාරයක් ගැහුවොත්, බයිසිකලේ බෙල් එක ගැහුවොත්, එහෙම නැත්නම් විදුලි සීනුවක් නාද කළොත්, වයලින් එකක්, ගිටාර් එකක්, බෙරයක්, මෙන්න මේවෙන් මේ ශබ්දයක්, නාදයක් ඇති කරාම අපිට පේන දෙයක් තමයි ඒ ශබ්දය ඇති වෙන්නේ මොකක් හරි කොටසක් කම්පණය වීම කියලා. කියන්නේ යම් පිහිටුමක ඉඳලා මෙහෙම දෙපැත්තට නැවත නැවත චලනය වීම. ඒක තමයි අපි කම්පනයක් කියන්නේ. බෙරේකට තට්ටු කරාම ඒ බෙරේ පටලය මෙහෙම කම්පණය වෙනවා. ගිටාරයක එක කම්බියක් පෙළුවාම නැත්නම් ඇද්දාම ඇදලා අතෑරියාම
ඒ කම්බිය කම්පණය වීමක් වෙනවා. දැන් ගන්ටාරයක් ගහපුවාමත් ඒ ගන්ටාරයේ හදලා තියෙන ලෝහය කම්පණය වීමක් වෙනවා. එහෙනම් මේ ධ්වනිය එහෙම නැත්නම් ශබ්දය ඇති වෙන්නේ යම් ද්‍රව්‍යයන් වල සිදුවෙන කම්පන නිසා. ඒතර මේ පාඩම කරද්දී අපි ටියුට් එකේ සම්පූර්ණ කරගමු. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක සටහන් පොතේ නෝට් එක විදිහට ලියන්න ඕන. එහෙනම් ඕකේ මුලින්ම අපිට ලියන්න පුළුවන් ධ්වනිය හේවත් ශබ්දය නිපද වෙන්නේ ද්‍රව්‍යවල සිදුවන කම්පන හේතුවෙනි. කම්පන හේතුවෙනි. දැන් අර කලින් මං උපකරණ වගේක් කිව්වනේ. ගන්ටාරය, ඊළඟට විදුලි සීනුව, ගිටාරය, බෙරය, ඔන්නම් තව අපිට ගන්න පුළුවන් රබාන, බයිසිකල් බෙල් එක, බටනලාව, මේ වගේ උපකරණ ගත්තොත් මේවා ශබ්දය නිපදවන උපකරණ. එතන මේ ශබ්දය නිපදවන උපකරණ මෙන්න මේවට අපි විශේෂ නමක් කියනවා. ශබ්දය නැත්නම් ධ්වනිය නිපදවන උපකරණ වලට මොනවද මේ උපකරණ වලට කියන්නේ? තමයි ශබ්දය නිපදවන ධ්වනිය නිපදවන උපකරණ කොහොමද අපි හඳුන්වන්නේ? ඔව් සමහර අය දන්න බව පේනවා. බලමු අපි අහලා කොහොමද? Denny Prabhava. ධ්වනි ප්‍රභාව විදිහට අපි හඳුන්වනවා ශබ්දය උපදවන නැත්නම් නිපදවන දේවල්. ඒතර කලින් කියපු ඒවා එහෙනම් ධ්වනි ප්‍රභාව. හොඳයි. එතන පල්ලෙහා වාක්‍යයක් තියෙන බලන්න. ඒක සම්පූර්ණ කරන්න එහෙනම්. ශබ්දයේ හේවත් ධ්වනිය නිපදවන උපකරණ මොනවාද ඒකට කියන්නේ? ධ්වනි ප්‍රභාව ලෙස හඳුන්වයි. ඒක සම්පූර්ණ කරන්න බලන්න. හොඳයි. දැන් එහෙනම් මේ ධ්වනි ප්‍රභව කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. බලන්න මේ ධ්වනි ප්‍රභව. දැන් මම කීපයක් කිව්වනේ. ඒ වගේ තව ඔයගොල්ලන්ට මතක් කරගන්න පුළුවන්. ධ්වනි ප්‍රභවයන් තියෙනවා. ධ්වනිය නිපදවන උපකරණ. කොටුව ඇතුලේ ලියන්න බලන්න ධ්වනි ප්‍රභව වලට උදාහරණ.
හොඳයි මං හිතන්නේ දැන් ලියලා ඇති. ඔබන් දැන් ලියපු අය මට කියන්න බලන්න. ඔව් හිරුන්නේ තෙලෝව චෙලෝව. හොඳයි. තිහාන් ධ්වනි ප්‍රභාවයක් කියන්න බලන්න. ගන්ටාරය වයරිය ගන්ටාරය. හොඳයි. ගන්ටාරය. බරණලාව ඕගනය ගිටාරය හොඳයි. හොරණෑව හොරණෑව. තව එකක් කියන්න බලන්න. ධ්වනි ප්‍රභාවයක් දිනිති. මැන්ඩලීන මැන්ඩලීනය. හොඳයි. තව ධ්වනි ප්‍රභාවයක් මතක් කරන්න බලන්න. හිරුකි සිතාරය සිතාරය. හොඳයි. වාසිත ගැටබෙරය ගැටබෙරය. හොඳයි. ජනිඳු බෙල් එක හරි බෙල් එක. තිලින බෙරය බෙරය. හොඳයි. නිකිනි කියප එක මට හරියටම ඇහුන්නේ නැහැ. ඉන්දිව් කියන්න බලන්න. සර්පිනා සර්පිනාව. හොඳයි. දැන් ශබ්දය උපදවන උපකරණ තමයි අපි තවිඳු පිලිසිලිය ඒ මොකක්ද ඒ? මේ ටොනික් ක්‍රියන් ටිකක් දාලා හදන්නේ ආ. ඉල්ලන්න හරි හරි. ඒ ක්‍රමයට හදපු සාම්ප්‍රදායික භාණ්ඩයක් තමයි අර පන්තේරුව. එහෙනම් දැන් ඔය කියපු ඒවා කීපයක් අපිට පුළුවන් ලියන්න. එතකොට දැන් අර සංගීත භාණ්ඩම විතරක් නෙමෙයි ගන්ටාරය ගන්න පුළුවන් ධ්වනි ප්‍රභාව විදිහට. ගන්ටාරය බයිසිකල් බෙල් එක ඊළඟට ඔය ටකය කියන එක අහලා ඇති. ටකය කියන්නේ ඔය පළතුරු ගස්වල සත්තුන් එලවන්න එහෙම පාවිච්චි කරන්නේ. රොකඩය කියලාත් කියනවා. ඊට අමතරව දැන් බෙර වර්ග ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ කියපු ඒවත් මෙතන තියෙනවා. මේ ඔක්කොම එතකොට මේ ශබ්දය එහෙම නැත්නම් ධ්වනිය උපදවන භාණ්ඩ. දැන් මේ ධ්වනි ප්‍රභාව නැත්නම් ශබ්දය උපදවන භාණ්ඩ කලින්ම කිව්වනේ යම් කොටසක්
කම්පණය වෙලා තමයි ශබ්දය උපදවන්නේ කියලා. මෙන්න මේ ධ්වනිය උපදවන අවස්ථාවේදී කම්පණය වෙන කොටස අනුව මේ ධ්වනි ප්‍රභව වර්ග 3කට බෙදන්න පුළුවන්. දැන් සමහර ඒවා කම්පණය වෙන්නේ පටලයක්. සමහර ඒවා කම්පණය වෙන්නේ තන්තුවක්. තව සමහර ඒවා වායු කඳක්. ඒතර පටල කම්පණය වෙන භාණ්ඩ තියෙනවා. වා කඳන් කම්පණය වෙන භාණ්ඩ තියෙනවා. ධ්වනි ප්‍රභව තියෙනවා. තන්තු හෝ දඬු කම්පණය වෙන ධ්වනි ප්‍රභවයන් තියෙනවා. හරි. බලන්න ඔතන පල්ලෙහා තියෙනවා සටහනක්. එතකොට දැන් බෙරය කියන එක ගත්තොත් පටල කම්පණය වෙන ධ්වනි ප්‍රභවයක්. ඒ වගේම මේ වා කඳක් වායු කඳක් කම්පණයෙන් ශබ්දය නිපදවන උපකරණක් තියෙනවා. මේ ධ්වනි ප්‍රභව අපිට මෙහෙම බෙදන්න පුළුවන්. බලන්න ඔය සටහන සම්පූර්ණ කරන්න පුළුවන්ද කියලා කොටස් 3කට බෙදා ගන්න පුළුවන්. පටල කම්පණය වන වා කඳන් කම්පණය වන තන්තු හෝ දඬු කම්පණය වන. හරි. මේවට දැන් බලන්න උදාහරණ මේ වර්ග 3ට අදාළ ධ්වනි ප්‍රභව වර්ග ලියන්න පුළුවන්ද කියලා. ලියන්න බලන්න. දැන් ඔයගොල්ලෝ කලින් එකේ ලියපු උදාහරණත් මේකේ බෙදලා දාන්න පුළුවන්. ඊට අමතරව තව බලන්න හිතලා මේකට ලියන්න පුළුවන්ද කියලා.
හොඳයි. දැන් ලිව්වනම් පටල කම්පණය වෙන එකට ලියපු උපකරණ නැත්නම් ධ්වනි ප්‍රභාව කලාර කියන්න බාන්න එකක් පටල කම්පණය වෙන තාලම්පට තාලම්පට කියන එක අපිට ගන්න වෙන්නේ එතෙන්දි මේ පටල කම්පණය කියන එකට නෙමෙයි. ඒක අර දඬු කියන එකට තමයි වඩා ගැලපෙන්නේ. ඒ කියන්නේ මේ ඒ දඬු කියන එකට ලෝහ කොටස් කම්පණය අයිති වෙන්නේ. ඒක දාන්න වෙන්නේ අර දඬු හෝ තන්තු කම්පණය වෙන කියන එකට. තව පටල කම්පණයට කියපු එක. කියන්න බලන්න විනුදි අපෝ කියන්න පුතේ හයියෙන් යක්බෙරය ගැටබෙරය යක්බෙරය දෙකම හරි. තව එකක් කියන්න බලන්න භාෂිත තබ්ලාව හොඳයි. සිතුකි පටල කම්පණය වෙන ධ්වනි ප්‍රභාවයක්. පටලයක් කම්පණය වෙලා ශබ්දය නිපදවන උපකරණයක්. තම්මැට්ටම හොඳයි. හරි. එතකොට මේකේ අපිට බෙර වර්ග ඔක්කොම වගේ ලියන්න පුළුවන්. ඊට අමතරව රබාන ලියන්න පුළුවන්. බෙර වර්ග ගොඩක් තියෙනවනේ. ඩ්‍රම් එකත් හරි. තබ්ලාව ඊට අමතරව උඩැක්කිය දවුල මේ වගේ ඒවා මේකට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වායු කඳක් කම්පණය වෙන උපකරණ නැත්නම් ධ්වනි ප්‍රභාව. දිනිති වායු කඳක් කම්පණය වෙන එකක්. හොරනෑව හොඳයි. හොර නෑව. හරි. තව එකක් කියන්න බාන්න තමින්ද මෞත්තෝගන් මවුත් ඕගන් එක. හරි. තව එකක් කියන්න බලන්න. හිරුදින. කියන්න. මයික් එක ඔන් කරලා කියන්න. ඖෂධ අක්ගෙඩිය අක්ගෙඩිය. හරි. එන්නෙක් මට කොම්බුව කොම්බුව. කොම්බුව හරි. කොම්බුවත් හරි. ඒතර මේවා වායු කඳන් කම්පණය වෙලා ශබ්දය උපදවන ඒවා. බටනලාව, හොරනෑව, හක්ගෙඩිය, කොම්බුව, මවුත් ඕගන් එක, සාමාන්‍ය
පිඹින නලාවන් ඒකත් මේකට අයිති. ට්‍රම්පට් වායු කඳක් කම්පණය වෙලා තමයි මේ උපකරණවල හඬ නිපද වෙන්නේ. ඊළඟට තියෙනවා තන්තු හෝ දඬු. අපි ඉස්සෙල්ලා තන්තු කම්පණය ගත්තොත්, ඒ කියන්නේ තන්තු කියන්නේ නූල් කම්බි වගේ ඒවා. එම තන්තු කම්පණයෙන් හඬ නිපද වෙනවා ගත්තොත් මොනවද තන්තු කම්පණයෙන් හඬ නිපද වෙනවා තියෙන්නේ? සෙනුජ. සෙනුජ තන්තු කම්පණයෙන් හඬ නිපදන එකක්. ගිටාරය. හොඳයි. වයලීනය. හරි. වයලීනයත් හරි. තව එකක් කියන්න බලන්න. තිලින. තිලින මෙත්සර. සිතාරය. හරි. සිතාරය. තව තන්තු කම්පණයෙන් හඬ නිපදවන එකක් කියන්න බලන්න. මින්දිව්. මැන්ඩලීන එස්රාජය. දැයි මැන්ඩලීනය එස්ට්‍රාජය එස්රාජය. දෙකම ගන්න පුළුවන්. හරි. මතීෂ වාසිත ට්‍රෑන්ගල් වෙන බලන්න එක. ට්‍රෑන්ගල් එක හොඳයි. දැන් ඒකට ඒ තන්තු කම්පණයනේ දඬු කම්පණයෙන් හඬ නිපදවෙනවක් තියෙනවා. බලන්න දඬු කම්පණය වෙන ඒවා. දඬු කම්පණය ගත්තොත් මොනවද දඬු කම්පණයෙන් හඬ නිපදවෙන ඒවා? හිරුකි. ඕගනය ඕගන් එකේ දඬු කම්පනයක් නෙමෙයි වෙන්නේ. ඕගන් එක නෙමෙයි. අපිට තන්තු කියලා ගන්න පුළුවන් ඕනනම් පියානෝ එක නම්. පියානෝ එක නම් තන්තු තියෙන්නේ. ඒ දඬු කියන එකට ගන්න පුළුවන් අර සයිලෆෝනය කියන එක. ඉස්සලා කියපු තාලම්පට, පන්තේරු, ඒ වගේ සිම්බල් එක අන්න ඒවා ගන්න පුළුවන්. සයිලෆෝනය කියන එක මතක ඇති අර මේ වගේ ලෝහ තහඩු කැබලි තියෙන්නේ. මේකට දඬු දෙකකින් තට්ටු කරනවා. සයිලෆෝනය කියලා කියන්නේ. මේ වගේ දඬු කැබලි දෙකකින් තමයි තට්ටු කිරීම කරන්නේ. සයිලෆෝනය. ඊට අමතරව සිම්බල් එක තුරි වාදන කණ්ඩායමට පාවිච්චි කරන්නේ. තාලම්පට, පන්තේරු,
ඒ වගේ ඒවා ගන්න පුළුවන්. නිසා මෙතන දැන් තන්තු දඬු දෙකම ලියන්න පුළුවන්. තන්තු කම්පන ඒවා නම් ගොඩක් දන්නවනේ ඔයගොල්ලෝ. වයලීනය, ගිටාරය, සිතාරය, ඊට අමතරව මේ පියානෝවේ තියෙනෙත් කම්බි. පියානෝව. දැන් අරවා නියුත් අර කියපු ඒවා සයිලෝෆෝනය, තාලම්පට, පන්තේරු, සිම්බල් එක, මේ වගේ ඒවා අපිට ගන්න පුළුවන්. එතකොට ධ්වනි ප්‍රභව අපිට වර්ග කරන්න පුළුවන් ආකාර 3කට මේ ක්‍රමයට. ඊට පස්සේ බලමු දැන් මේ අපට ඇහෙන ඇස් දෙක පොඩ්ඩක් පියාගෙන හිටියාම සමහර ශබ්ද ඇහෙනවා අපිට හොඳින්. එහෙනම් දීලා බලන්න විවිධ ශබ්ද අපිට ඇහෙනවා ඇස් දෙක පියාගෙන හිටියාම. හැබැයි මේ ශබ්ද වලින් ස්වාභාවික ශබ්ද අපට ඇහෙන ස්වාභාවික ශබ්ද කීපයක් නම් කරන්න කියලායි කියන්නේ. බලන්න එහෙම ස්වාභාවික ශබ්ද කීපයක් එතන ලියමු. මොනවද ස්වාභාවික ශබ්ද පරිසරයේ අපිට ඇහෙන්න පුළුවන්. සිනෙන්දු කියන්න බලන්න ස්වාභාවික ශබ්දයක් ලියපු එකක්. කුරුළු නාදය. හොඳයි. කුරුළු නාද. තව රණුදි පාරේ ගමන් කරන වාහන පාරේ ගමන් කරන ශබ්දය. ඔන්න දැන් ඔතෙන්දී වාහනවල ශබ්දය ගන්නේ ස්වාභාවික එකක් විදිහට නෙමෙයි, ඒක કૃත්‍රිම එකක්. ස්වාභාවික ශබ්දයි මේ පළවෙනි එකේ ලියන්න තියෙන්නේ. ඉසයිරු අකුණු ගසන හඬ. හොඳයි. අකුණු ගසන හඬ හරි. සිතුකි
සුලගේ හඬ සුළඟේ හඬ. හොඳයි. මෙත්සිලු බල්ලන්ගේ හඬ. හොඳයි. ඉබෝද පොඩ්ඩක් කයින් කියන්නේ ඉබෝද මට කියන එක ඇහෙන්නේ නැහැ. ඔයා කියනවා නමුත් මට ඇහෙන්නේ නැහැ ඒක. දිලුම් දිලුම් වැස්සේ හඬ දැයි වැස්සේ හඬ. හරි. නිකිනි ගඟක් ගලා යෑමේදී ඇතිවන හඬ. ඔව් ගඟක් ගලාගෙන යනකොට ඇහෙන හඬ. ගඟක් ගලන හඬ. ඔය කියන්න බලන්න සංකේත. මුහුදු රළවල හඬ. ඔව් මුහුදේ රැල්ල ගසන හඬ. මුහුදුරගේ හඬ. ප්‍රවීන් මිනිසුන් කෑ ගසන හඬ. කෑ ගහන හඬ. දැන් එතකොට සුළඟේ හඬ, කුරුළු හඬ, බල්ලන්ගේ හඬ, අකුණු ගහන හඬ, මුහුදු වල දිය ඇල්ලක ශබ්දය, වැස්සේ හඬ. ඒ වගේ ඒවා ස්වාභාවික ශබ්ද විදිහට අපිට ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා අපිට ඇහෙනවා කෘත්‍රිම හඬවල්. මොනවද එහෙම මේ කෘත්‍රිම හඬවල් පරිසරයේ අපිට අහන්න හම්බ වෙනවා. කියන්න බලන්න එහෙම කෘත්‍රිම හඬවල් ටිකක්. දැන් අර ස්වාභාවික හඬවල් වලට රැහැයියන්ගේ ශබ්දය, මීමැස්සන්ගේ හඬ ඒවත් ස්වාභාවික ශබ්ද විතර ගන්න පුළුවන්. කෘත්‍රිම හඬවල් ටිකක් කියන්න බලන්න. ඒ වගේ. සමහර අය දැන් ලියලා තියෙනවා ඖෂධ ගස් කැපීමේදී ඇතිවන හඬ ගස් කපනකොට ඉකියක් වලින් එන හඬ. සමග වාහනවල ශබ්දය. හරි වාහනවල ශබ්දය. ඉසන්න දුම්රිය හෝන් හඬ ඕන් හඬ. හොඳයි. තව මොනවද ඒ විදිහට එන කෘත්‍රිම හඬවල්? විපෝද රොකට් යානාවල හඬ රොකට් යාන හඬ. මින්දෙව් සංගීතවල හඬ සංගීත භාණ්ඩවල හඬ. සචින්දු සෙනුජ ශාලාවල යන්න හඬ නේද? කර්මාන්ත ශාලාවල යන්න හඬ
කර්මාන්තශාලාවල යන්ත්‍රවල හඬ. හොඳයි. ඒකත් කෘත්‍රිම හඬක් විදියට ගන්න පුළුවන්. එහෙනම් වාහනවල හඬ, කර්මාන්තශාලාවල යන්ත්‍රවල හඬ, ඒ වගේම සංගීත භාණ්ඩවල හඬ, ඝන්ටාරයක හඬ, ගස් කපන ගියක් වල හඬ, බ්ලෙන්ඩර් එක හඬ, වතුර මෝටර එක හඬ, මේ වගේ ඒවා කෘත්‍රිම හඬවල්. ස්පීකර් එකකින් එන හඬ, ගුවන් විදුලියේ හඬ, ඒවා කෘත්‍රිම හඬවල්. අර මම කලින් කිව්වා මේ ස්වාභාවික හඬක් විදියට අපිට ඇහෙනවා මේ රැහැයියන්ගේ හඬ, මීමැස්සන්ගේ හඬ කියලා. ඒවා ස්වාභාවික ශබ්ද කියලානේ කිව්වේ. සාමාන්‍යයෙන් කුරුල්ලෝ නම් කටින්නේ ශබ්ද කරන්නේ කෑ ගහලා. බල්ලෙක් නම් බොරනවා ඒත් කටින්. ඌසෙක් ඥාව් ගන්නෙත් කටින්. ඒතර මේ මීමැස්සෙක් ඔය ගුමු ගුමු ගාලා හඬ එන්නේ. මීමැස්සා මේ කටින්ද ගුමු ගුමු ගාගෙන යන්නේ. මීමැස්සා කොහොමද මේ ගුමු ගුමු කියන නාදය එන්නේ? යන ගම ගුමු 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 කියනවද? එහෙනම් කොහොමද මීමැස්සෙක්ගේ හඬ ඇහෙන්නේ අපිට? ඔව් හිරෝකි. වේගයෙන් පියාපත් සැරෙන විට ඔව් එයාගේ පියාපත් වේගයෙන් මෙහෙම සැලෙනකොට තමයි මේ ගුමු ගුමු හඬ ඇති වෙන්නේ. උඩා මේ පියාපත් වේගෙන් දෙපැත්තට සැලෙනකොට. කියන්නේ තනක් තියෙන කම්පනයක් තමයි. ඊළඟට ඔය පළඟැටියෝ රැහැයියෝ රැයට එහෙම ශබ්ද කරන ඇහෙනවා. රැහැයියන්ගේ හඬ එහෙම අහල ඇති සමහර විට. ඒ රැහැයියා කියන සත්වයාගේ හඬ එන්නේ එයා කටින් කෑ ගහනවා නෙමෙයි. එයාගේ වෙන්නේ අර පාදවල තියෙනවා මේ සියුම් රෝම. එක පාදයක කෙඳි අනිත් පාදයෙන් මෙහෙ පිරිමදිනවා. ඒ පිරිමදිනකොට තමයි රැහැයියාගේ හඬ ඇති වෙන්නේ. ඒක නිකන් මතකයේ තියාගන්න මේ සත්තුන්ගේ කොහොමද මේ හඬ ඇති වෙන්නේ කියලා. එතකොට දැන් මේ අපි කතා කරනකොට කොහොමද හඬ එන්නේ? දැන් අපිත් මේ හඬනේ පිට කරන්නේ. අපේ හඬ ඇති වෙන්නේ කොහොමද? අපි මේ ස්වරාලේ තියෙනවා ස්වර තන්ත්‍ර කියලා සියුම් කෙඳි වර්ගයක්. අන්නේ ස්වර තන්ත්‍ර හරහා මේ වාතය ගමන් කරද්දී ඒවා කම්පණය වෙනවා. ස්වර තන්ත්‍ර කම්පණයෙන් තමයි අපේ හඬ උපදින්නේ. ඒක අපි එක එක විදිහට හසුරවනවා. මේ ස්වර තන්ත්‍ර කියන ඒවා කම්පණයෙන් තමයි එනම් මිනිස්සෙක්ගේ හඬ ඇති වෙන්නේ. එතන තියෙනවා මේ පැවරුමක් කියලා එකක්. ඒක දැන් ඔයගොල්ලෝ අර සටහන ලියාගෙන ඉද්දි මේ පැවරුම කියන එකත් එතන ලියන්න ඕනේ. ඒකේ තියෙන මේ ඔබට පරිසරය හමුවන ශබ්ද උපදවන සතුන් ලයිස්තුවක් හදන්න කියලා. ඒක ඔයගොල්ලෝ නෝට් එක ලියාගෙන එනකොටම එතන වෙනම පැවරුම කියලා ලියලා පරිසරය හමුවන ශබ්ද උපදවන සතුන් කියලා සතුන්ගේ ලයිස්තුවක් හදන්න වඩා හොඳයි. ඒක පැත්තකින් ඒ සතු කීප දෙනෙක්ගේ හරි රූප රේඛුත් ඇලෙව්වා. දැන් මේ ඕගන් එකක කී එහෙම නැත්නම් යතුරු ටිකක් ඈතින් තියෙන හඬවල් දෙකක් වාදනය කරොත් ලැබුවොත් ඇහෙන හඬේ අපිට වෙනසක් තේරෙනවනේ. දැන් গিitar එකත් එක කෙලවරක තියෙන තතක් පෙළුවහම කම්පණය කරාමයි අනිත් කෙලවරේ තියෙන කම්බියක් පෙළුවහමයි ඇහෙන හඬේ වෙනසක් අපිට දැනෙනවනේ. ඒතර මෙන්න මේ වෙනස ඇති වෙන්නේ කොහොමද කියලා බැලුවොත් මේක ඇති වෙන්නේ දැන් අර කලින්ම කිව්වනේ ශබ්ද ඇති වෙන්නේ කම්පනය නිසා කියලා. එතකොට මෙන්න මේ කම්පනය එක්ක සම්බන්ධ රාශියක් තමයි සංඛ්‍යාතය කියලා කියන්නේ. ඒ සංඛ්‍යාතය කියලා හඳුන්වන්නේ
කම්පණය වන වස්තුවක් එක තප්පරයකට කොච්චර වාර ගාණක් කම්පණය වෙනවද කියන එක. උදාහරණයක් විදිහට ගමුකෝ. දැන් මෙහෙම පෑන මෙහෙම දෙපැත්තට ඔහම එන්න කම්පණය කරනවා. ඒ කම්පනයක් කියලා කියන්නේ දැන් මේ එතන පීඨිමේ ඉඳලා මේ පැත්තට ගිහින් ආයෙ මෙතෙන්ට ඇවිත් අනිත් පැත්තට ගිහින් ආයෙත් මෙතෙන්ට ආපුවාම අන්න එතකොට එක කම්පනයයි. එහාට ගියා මෙහෙට ගියා මෙතෙන්ට ආවා. ඒක එක කම්පනයයි. දැන් දිගින් දිගට මේක මෙහෙම කම්පණය වෙනවා. මේ කම්පණය වෙද්දි අපි කාලය මැන්නොත් එතකොට දැන් මේක මෙහෙම කම්පණය වෙනකොට අපි හිතමු මෙහෙම දැන් කම්පන යම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා. දැන් මෙන්න මේ කම්පන ගාන සිද්ධ වෙන ගත වෙච්ච කාලයක් තියෙනවනේ. අර සිද්ධ වෙච්ච කම්පන ගාන ඒකට ගත වෙච්ච කාලයෙන් බෙදුවොත් අපිට පුළුවන් එක තප්පරයකට කොච්චර කම්පන ගානක් වුණාද කියලා හොයන්න. තප්පරයකදී සිද්ධ වෙච්ච කම්පන ගණන. කම්පණය වෙන වස්තුවක තප්පරයකදී සිද්ධ වෙන කම්පන ගාන හෙව්වොත් අන්න ඒකට කියනවා සංඛ්‍යාතය කියලා. තප්පරයකදී සිදු කරන කම්පන ගණන. ඒක තමයි සංඛ්‍යාතය කියන්නේ. එතකොට දැන් මොකක් හරි නාදයක් ඇති වෙනකොට ඒ නාදය ඇති වෙන්නේ කම්පනයක් වුණාම කිව්වනේ. හැබැයි එක එක වස්තු වල මේ කම්පනය සිද්ධ වෙන වේගය වෙනස්. තප්පරයකට සිද්ධ වෙන කම්පන වාර ගන්න වෙනස්. ඒ අනුව තමයි අපට ඇහෙන අර ශබ්ද වෙනස්ව දැනෙන්නේ. දැන් ගිටාර එකක හීනි කම්බිය කම්පණය කරාම ඇහෙන හඬයි අර මහත කම්බියක් කම්පණය කළාම ඇහෙන හඬයි වෙනස් වෙන්නේ. ඒ කම්බි දෙකේ තප්පරයකදී කම්පණය වන වාර ගණන් එකිනෙකට වෙනස් හින්දා. එතකොට දැන් එක ගිටාර එකකත් එහෙමයි, වයලින් එකෙත් එහෙමයි, සිතාරෙත් එහෙමයි. ඒ විතරක් නෙමෙයි බෙරේක ගත්තොත් දෙපැත්තේ අර හම් පටල දෙක එකට තට්ටු කරනකොට කම්පණය වෙනවා. ඒතර එක පැත්තක හම් පටලේ කම්පණය වෙන වාර ගාන සහ අනිත් පැත්තේ පටලේ කම්පණය වෙන වාර ගාන වෙනස්. ඒ කියන්නේ මේ දෙකේ සංඛ්‍යාත වෙනස්. ඒකට අපිට ඇහෙන හඬ වෙනස් වෙනවා. එහෙනම් ඔක තියෙනවා මේ ඕගන් එකක මදක් ඈතින් ඇති යතුරු දෙකක් වාදනය කළ විට හඬේ වෙනසක් ඇති බව දැනේ. ඊට හේතුව එම හඬවල් දෙකේ එන මොනවා වෙනස් වීමද? සංඛ්‍යාතය වෙනස් වීමය. එම හඬවල් දෙකේ සංඛ්‍යාතය වෙනස් වීමය. දැන් එහෙනම් සංඛ්‍යාතය කියන්නේ මොකක්ද කියලා ලියන්න පුළුවන් වෙන්න ඕන. මොකද්ද සංඛ්‍යාතය කියලා එතන ලියමු. ඒ සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? දැන් කම්පණය වෙන වස්තුවක් මේ එක තප්පරයක නැත්නම් ඒකක කාලයකදී කම්පණය වෙන වාර ගන්න. එතන සංඛ්‍යාතය කියන තැන ලියලා තියමු. සංඛ්‍යාතය කියන්නේ මොකද්ද කියලා. වස්තුවක් ඒකක කාලයකදී සිදු කරන වස්තුවක් වස්තුවක් ඒකක කාලයකදී සිදු කරන කම්පන වාර ගණන. වස්තුවක් ඒකක කාලයකදී සිදු කරන කම්පන
වාර ගණන සංඛ්‍යාතය ලෙස හැඳින්වේ. ඒකක කාලයක් කියන එක සාමාන්‍යයෙන් අපි ගන්නේ මේ තප්පරයකට තමයි හොයන්නේ. يعني එක තප්පරයකට කොච්චර වාර ගාණක් කම්පණය වෙනවද කියලා. දැන් මේ වචනෙන් දීලා තියෙන එක අපිට හොයන විදිය සමීකරණයකින් ලියන්න පුළුවන්. ඒතකොට සංඛ්‍යාතය කියන එක හොයන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට. කම්පන වාර ගණන බෙදනවා ගත වෙච්ච කාලය. ඒ කම්පන ගාන සිද්ධ වෙන්න ගත වෙච්ච කාලය. මේ ක්‍රමයට පුළුවන් සංඛ්‍යාතය ගණනය කරන්න හොයන්න. ඒ පහළ කොටුවේ දීලා තියන්නකෝ සංඛ්‍යාතය හොයන විදිහ. තරුල් මොකද කරන්නේ ඔතන? වෙන වැඩ කරන්න මේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න එපා. මේකෙන් අයින් වෙලා යන්න. දැන් සංඛ්‍යාතය මේ ක්‍රමයට අපිට ගණනය කරන්න පුළුවන්. ඔය සංඛ්‍යාතය මනින්ද පාවිච්චි වෙන ඒකකය සාමාන්‍යයෙන් එච්චර අපිට වෙන මොකක්වත් එකකදී හම්බ වෙන්නේ නැති ඒකකයක්. මේක වෙදලා උත්තරය අපි දාන්නේ සංඛ්‍යාතය දක්වන ඒකකයේ විදිහට හඳුන්වන්නේ හර්ට්ස් කියන ඒකකය. මේ හර්ට්ස් සංකේතවත් කරන්නේ කැපිටල් H සිම්පල් Z. හර්ට්ස්. හර්ට්ස් කියන ඒකකය තමයි සංඛ්‍යාතය දක්වන ඒකකය. ඒතකොට මෙතන කාලය තප්පර වලින් දාලා කම්පන වාර ගාන ඒ තප්පර ගානෙන් බෙදුවාම එන උත්තරේ අපි දාන්නේ හර්ට්ස් වලින්. බලන්න පල්ලෙහා අර ගණනය කිරීමක් ඔයගලන්ට හදන්න දීලා තියෙනවා. ඉස්සල්ලා සමීකරණය ලියලා ඒකට ඔය අගයන් ආදේශ කළා බලන්න උත්තරේ හරියට දාන්න ඒකකත් එක්ක.
උත්තරේ දැම්මද? බලන්න උත්තරේ දැම්මනම් කියන්න බලන්න මැත්සුක උත්තරේ කීයද ආවේ? 100යි. මොකක්ද ඒකකේ එතකොට? ඒකකේ දාන්න ඕන. ඒක සංඛ්‍යාතය දක්වන්නේ හර්ට්ස් කියන ඒකකයෙන් කියලා. එතකොට මේක දැන් සමීකරණයට යොදලා උත්තරේ ගත්තොත් අපිට දාන්න පුළුවන් කොහොමද බලමු. මේ විදිහට සමීකරණය ලියලා කම්පන වාර ගාන ඕනේ. ලෝකේ කම්පන වාර කීයක් කියලා තියෙන්නේ. කම්පන වෙච්ච වාර ගාන වාර 2000ක්. ඒකට ගත වෙලා තියෙන තප්පර 20යි. 2000 බෙදනවා තප්පර 20ෙන්. තප්පර කියන එක මේ S කියලා දැම්මේ. බෙදුවාම මේ බිඳුව කැපෙනවා 200ට දෙකේ ඒවා 100යි. එතකොට එනවා 100යි. දැන් සංඛ්‍යාතයේ ඒකකය හර්ට්ස් කියවනේ. HZ කියලා දාන්න ඕනේ අගට. හර්ට්ස් 100යි. ඒ සංඛ්‍යාතයේ හර්ට්ස් 100යි කියන එකේ තේරුම තමයි එක තප්පරයකට කම්පන 100ක් වෙනවා. කම්පන වාර 100ක් වෙනවා. ඒතර මේ අවස්ථාවේදී හර්ට්ස් 100ක් කියලා එන්නේ. දැන් ඔය මේ ශබ්දය සම්බන්ධ යම් පරීක්ෂණවලදී හැම විද්‍යාගාරයේදී පාවිච්චි කරන සරසුල කියන උපකරණය තමයි ඔය පහළ රූපේ පෙන්නලා තියෙන්නේ. මේක තනිකරම ලෝහ වලින් හදලා තියෙන්නේ. මේ විදිහට U අකුරක් වගේ හැඩයක් තියෙනවා. පහළට මිට වගේ කොටසක් තියෙනවා. හැබැයි තනිකරම තනි ලෝහයෙන් මෙහෙම හදලා තියෙන්නේ. මේ උපකරණය සරසුල කියලායි කියන්නේ. මේ සරසුල කියන උපකරණය පාවිච්චි කරන්නේ ශබ්දය සම්බන්ධ යම් පරීක්ෂණවලදී. එක එක ප්‍රමාණයේ සරසුල් තියෙනවා. එක ප්‍රමාණයට හදපු සරසුල් තියෙනවා. දැන් මේවා මේ මොකක් හරි එක සාමාන්‍ය මේ වගේ රබර් ඇබයක් වගේ එකක ගහලා පොඩක් කනට ලං කරොත් ටික වෙලාවක් යනකම් අපිට ගාලා සද්දයක් ඇහෙනවා. සෑහෙන වෙලාවක් යනකම් ඒ සද්දය ඇහෙනවා. ඒ සද්ද එන්නේ මෙන්න මේ කොටස් දෙක කම්පණය වීම නිසා. මේ කොටස් මේ වගේ මොකක් හරි එකට මේ ගැටුණාම මේ විදිහට කම්පණය වෙනවා. අන්නේ කම්පණය නිසා තමයි ඔය හඬ එන්නේ. ඒතර උතන මේ සරසුල් දෙකක් තියෙන්නේ. ප්‍රමාණය වෙනස්. හැබැයි මේ සරසුල ගත්තාම ඒ හැම සරසුලක්ම කම්පණය වන සංඛ්‍යාතයක් තියෙනවා. කියන්නේ මොකක් හරි එකට මේකෙන් පහරක් ගැහුවාම ඒ හඬ එන්නේ කම්පණය නිසානේ. හැම වෙලේම එක තප්පරයකදී කම්පණය වෙන වාර ගාණක් මේ එක එක සරසුලට වෙන වෙනම නිශ්චිත ගාණක් තියෙනවා. ඒක ඔය සරසුලේ ගහලක් තියෙනවා. ඒ සංඛ්‍යාතය සටහන් කරලා තියෙනවා සරසුලේම. මේකේ තියෙනවා මේ විද්‍යාගාරයේදී ඇති සරසුල නැමැති උපකරණයේ උදව්වෙන් ශබ්දය නිපදවිය හැකිය කියලා. සරසුල කියන වචනය හයිලයිට් කරන්න. සරසුල කියන වචනේ හයිලයිට් කරන්න.
මෙහි දැක්වෙන ලෙසට A හා B නැමැති සරසුල් දෙකක් කම්පනය කළ විට හඬෙහි වෙනසක් නිරීක්ෂණය වේ. දැන් එතකොට මේ දෙන්නගේ ප්‍රමාණ දෙකක් නේ තියෙන්නේ. මේ දෙන්නගේ කම්පණය වෙන සංඛ්‍යාත වෙනස්. ඒ හින්දාම මේ දෙන්නගෙන් එන හඬත් වෙනස්. ඒතර මෙසේ හඬ වෙනස් වන්නේ එම සරසුල් දෙකෙන් ඇතිවන හඬේ සංඛ්‍යාතය වෙනස් වීම නිසාය. වෙනස් වීමය. දැන් ඔය සරසුලේ අර කම්පණය වෙන කොටසේ දිග තියෙනවනේ. මෙන්න මේ කම්පණය වෙන කොටසේ දිග අඩු වෙනකොට ඒකේ සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒක විශේෂයි. කම්පණය වෙන කොටසේ දිග අඩු වෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. සරසුලක කම්පණය වෙන කොටසේ දිග අඩු වන විට එහි සංඛ්‍යාතය වැඩි වේ. ඒක සම්පූර්ණ කරන්න. දැන් එතකොට අපි දන්නවනේ සංගීත භාණ්ඩයක් වාදනය කරනකොට ස්වර 7ක් ගැන කියනවනේ. එතකොට මේ ස්වර කියලා කියන්නේ එකිනෙකට සංඛ්‍යාතය වෙනස් නාද 7ක්. ඔය සා කියන ස්වරය ඔයගොල්ලෝ අහලා ඇතිනේ. ඒ සා ස්වරේ නිකුත් වෙන්නේ යම් වස්තුවක් තප්පරයකට 256 වාරයක් කම්පණය වුණොත්. ඒ කියන්නේ සංඛ්‍යාතය 256ක් වෙන ශබ්දය තමයි සා ස්වරය කියලා කියන්නේ. සා ස්වරේ ශබ්දයට අදාළ සංඛ්‍යාතය හර්ට්ස් 256යි. සංගීත භාණ්ඩවල සංඛ්‍යාත වෙනස් කිරීමේ විවිධ උපක්‍රම භාවිතා කර තිබේ. මෙලෙස සංඛ්‍යාත වෙනස් කිරීමෙන් සංගීතයේ ස්වර 7 නිපදවා තිබේ. එතකොට දැන් අර ස්වර 7 ගත්තොත් ඒ එක් ස්වරයට නිශ්චිත සංඛ්‍යාතයක් තියෙනවා. ස්වර එකිනෙකට වෙනස් වෙනකොට තමයි අපිට අර විවිධ හඬවල් විදියට ඒක ඇහෙන්නේ. සා ස්වරය කියන්නේ හර්ට්ස් 256ක සංඛ්‍යාතයක් සහිත නාදයක්. ඊට පස්සේ බලන්න 4 වෙනි පිටුව පටල කම්පණයෙන් හඬ නිපදවන සරල භාණ්ඩයක් නිපදවීම. දැන් මේවා අපි පල්ලෙහා පන්ති වල කතා කරලා තියෙනවා. පටලයක් කම්පණයෙන් හඬ නිපදවන යම්කිසි උපකරණයක් නිපදවන විදිය. මතකද ඔය 6 දිත් කතා කරලා තියෙනවා අර බැලුම් පටලයක් අරගෙන බෙරයක් වගේ එකක් සෑදීම ගැන. ඉතින් මෙතනත් අපිට පුළුවන් බැලුම් පටලයක්ම හෝ තනිකර බැලුමක්ම අරගෙන අර වගේ හඬ උපදවන්න පුළුවන් සරල භාණ්ඩයක් හදන්න. මේකෙදි මෙන්න මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඕනම් බැලුම් පටලයක් අරගෙනත් පුළුවන්. මේකෙදි මං කියනවා මෙහෙම දැන් බැලුමක් මේ වගේ බැලුමක් අරන් මේ බැලුමේ කට කියන කොටස තියෙනවනේ. මේ බැලුමේ කට කොටසින් මෙහෙම කපනවා. කපලා මේ වගේ වීදුරුවක් අරන් මේ වීදුරුව තුලට අර කට කපලා නිසා ඒ කට ඈඩ් කරලා මේ වීදුරුව රිංගවනවා බැලුම තුලට. ගොල්ලා මේ කියන්නේ මේ වගේ බැලුම එහෙම දානවා. මේ වීදුරුව ඇතුලට රිංගවනවා. ඒක දිගටම ඇදලා අරගෙන අනිත් පැත්තෙන් ඇදලා ගැට ගහන්න පුළුවන්. තව රබර් පටි දෙක තුනක් දාන්න පුළුවන්. මේ විදිහට වීදුරුව තිබුණා නම්
අර බැලුම් පටලය පටලයක් නෙමෙයි ඇත්තටම මේ මුළු බැලුමම මේ ඇදලා අරගෙන මෙතනින් හිර කරලා මෙහාට අදිනවා. එතලා මෙතනින් මේ පැත්තෙන් ගැට ගහ ගන්නවා. මේ හරියට රබර් පටියක් දාන්න පුළුවන්. මේ හරියනුත් ඕනනම් ඇදලා රබර් පටියක් දාන්න. ඇත්තටම වීදුරුව පේන්නේ නැහැ. වැහිලා තියෙන්නේ. අවසානට එතකොට අපිට මෙහෙම මේ වගේ ස්වරූපයක් තමයි පේන්නේ. එතනින් ගැට ගහලා තියෙන්නේ. රබර් පටි දෙකක් විතර දාලා තියෙනවා. ඇදිලා හිටන විදිහට. දැන් මේ උඩ කොටසට තට්ටු කරනකොට පිට නාදයක් ඇති වෙනවා. මේ වගේ ක්‍රමයකට අපිට පුළුවන් පටල කම්පණයෙන් හඬ නිපදවන උපකරණයක් හදාගන්න. එහෙම නැත්නම් ටින් එකක් වගේ එකක් අරගෙන බැලුම් පටලයක් ඇදලා ටින් එකේ කටට දාලා රබර් පටි යොදලා හදාගන්නත් පුළුවන්. ඒ වගේ සරල උපක්‍රමයකින් අපිට පුළුවන් මේ පටල කම්පණයෙන් හඬ නිකුත් වෙන භාණ්ඩයක් හදන්න. මේ තියෙන කොට බැලුම මේ වීදුරුව වතුර බොන වීදුරුවක් එතන තියෙන මේ කට කපලා අයින් කරනවා. මේකේ ඔයගොල්ලන්ට තේරෙන විදිහට මේ කොටුව ඇතුලේ මේ රූප කීපය ඇඳ ගන්නකො ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න. හම්බුණාද වැඩ? හම්බුණාද වැඩ?
හරි දැන් අඳලා ඉවරද? දැන් මේකේ මේ බැලුම් පටලය හොඳට තදින් ඇදලා තියෙද්දි තට්ටු කරනකොට හඬ අපිට මේ ඇහෙන්නේ වඩා තීව්‍ර හඬක් විදිහට. එතකොට මේ බුරුල් කරලා තට්ටු කරොත් අර ඇහෙන හඬ වෙනස් වීමක් වෙනවා. ඒතර බැලුම් පටලයේ තදින් ඇද ඇති විට තට්ටු කිරීමේදී හඬ තීව්‍ර හා සිහින් හඬක් වේ. තීව්‍ර හා සිහින් හඬක් වේ. හැබැයි දැන් මේ පොඩක් බුරුල් කරොත් බැලුම් පටලය එතකොට ඔච්චර තීව්‍ර හඬක් එන්නේ නැහැ. දැන් මේ තීව්‍ර හඬක් එන්නේ බැලුම් පටලය ඇදෙනකොට හඬේ සංඛ්‍යාතය වැඩි වෙන හින්දා. සංඛ්‍යාතය වැඩි වේ. ඊට හේතුව බැලුම් පටලය ඇදෙන ප්‍රමාණය වැඩි වන විට හඬේ සංඛ්‍යාතය වැඩි වීමය. දැන් මේ ක්‍රමයට ඔය පටල කම්පණය වෙන සංගීත භාණ්ඩ තියෙනවනේ. දැන් මේවත් ඒ පටලය ඇදලා ඒ කියන්නේ බැලුම් පටලය අදිනවා වගේ අර බෙරවල එහෙම හම් පටලය අදින්න ඒවා තියෙනවා මේ වරපට කියලා හම් පටි වර්ගයක්. ඒ බෙරවල දැකලා ඇති හරස් අතර තියෙනවා මෙන්න මේ වගේ හම් පටල. මේ දෙපැත්තේ හම් පටල තියෙනවා. මෙතන තියෙන්නේ හම් පටලය. මේවා හිර කරන්න උදව් වෙනවා. මේ විදිහට මේ වගේ මුදු යදලා හරස් අතර හම් පටල තියෙනවා. මේවට කියන්නේ වරපට කියලා. මේක මේ සරලව අදින්න මම පැහැදිලි වෙන්න ඕන හින්දා ඔය ඩෝල වල නූල් වගේ යදලා තියෙනවා. එහෙම නැත්නම් ගැටබෙරේ තියෙන ඔය වගේ නූල් වගේ යදලා දවුලක හම් පටි වලින් මේක යදලා තියෙනවා. මේ වගේ තියෙනවා. මේවට කියන්නේ වරපට කියලා. දෙපැත්තේ තියෙන්නේ හම් පටලය.
මේ වරපට තද කිරීමෙන් තමයි අර හම් පටලය ඇදීම කරන්නේ. එතකොට මේ තියෙන්නේ බෙර කඳ කියන එක ලී දැව වලින් හදලා තියෙන්නේ. මේ වරපට තද කිරීමෙන් තමයි දෙපැත්තේ තියෙන හම් පටල ඇදීම සිද්ධ කරන්නේ. ඒතර මේකේ තියෙනවා පටල කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩවල වරපට තද කිරීමෙන් තමයි මේ පටල ඇදෙන ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් වෙන්නේ. පටල කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩවල වරපට තද කිරීමෙන්. ඕනම් පැත්තක මේ පොඩියට අර වරපට කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි වෙන්න මේ පොඩි රූපයක් ඕනම් පැත්තක ඇඳලා තිබ්බත් කමක් නැහැ. දැන් උඩැක්කිය කියන සංගීත භාණ්ඩය ගත්තොත් ඒක හදලා තියෙන්නේ නාද කරන අතරතුර උනත් ඒකේ වරපට තද කිරීම හෝ ලිහිල් කිරීම කරලා හඬ වෙනස් කරන්න පුළුවන් විදිහට. ටිකක් පොඩි උපකරණයක් මේ උඩැක්කිය. ඒකේ වරපට කියන එක මේ මාද කරන අතරතුර අතින් තද කිරීම ලිහිල් කිරීම කරන්න පුළුවන්. එතකොට අර තට්ටු කරනකොට ඇහෙන හඬ විටින් විට වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍ය බෙරවල නම් එහෙම බෑ. ඒක කලින් හදලා අවශ්‍ය ප්‍රමාණයට ඇද ගන්නවා. දැන් රබානත් පටල කම්පණයෙන් හඬ නිපදවන උපකරණයක් නේ. දැන් ඉස්සරහට එන්නෙත් මේ රබන් ගහන කාලයක් නේ. නේද? අර ලොකු රබන්. ඒ ලොකු රබන් වාදනය කරන්න කලින් ඔබට දැකලා තියෙනවද මේ රබාන රත් කරනවා? අර පොඩි රබාන නෙමෙයි. අවුරුද්දට එහෙම ගහන්නේ ඔය උත්සවවලදී ලොකු රබන්. අන්න ඒවා. මොකටද ඒ රබාන රත් කරන්නේ? දැන් ගැට බෙරය, යක් බෙරය, දවුල මේවේ වරපට තියෙනවා. ඒව ඇදලා අර හම් පටලය අදින්න පුළුවන්. රබානක වරපට තියනවාද? රබන් වල වරපට නැහැ. එහෙනම් රබාන ගහන්න කලින් රත් කරන්නේ මොකද? කලාරා හම් පටලේ ඇදිලා තියුණු හඬක් නැගෙන්න. හොඳයි හරි. අර වරපට නැති නිසා රබානක හම් පටලය ඇදිලා තියුණු හඬක් ගන්න තමයි ඔය රබානක් වාදනයට පෙර රත් කිරීම කරන්නේ. එහෙනම් එතන ඊළඟට තියෙනවා බලන්න රබානක හඬේ තීව්‍ර බව වැඩි කිරීමට. එතන මේ තීව්‍ර බව වැඩි කරනවා කියන්නේ සංඛ්‍යාතය වැඩි කරනවා හඬේ. භාවිතා කරන උපක්‍රමය කුමක්ද? එහෙනම් මොකද්ද උපක්‍රමය? රබාන වාදනය කිරීමට පෙර රත් කිරීම. නැත්නම් ඒ පටලය රත් කිරීම. රබාන වාදනය කිරීමට පෙර එහි පටලය රත් කිරීම. හැබැයි ඉතින් මේක ටිකක් ප්‍රවේශමෙන් කරන්න ඕන. වැඩිපුර ගින්දරට ඇල්ලුවොත් එහෙම ටොක් ගාලා අර හම් පටලය පිච්චිලා පුපුරලා යනවා.
හැබැයි රත් කරන්නේ නැතුව ගහන්න ගියාමත් නිකන් බොල් හඬක් තමයි ඉන්නේ. එහෙනම් උතන ලියන්න වෙන්නේ මොකද්ද? රබානේ හම් පටලය රත් කිරීම. ඊට පස්සේ මේකේ තියෙනවා මේ වායු කම්පණයෙන් හඬ නිපදවන සරල උපකරණයක්. නිපදවන අයුරු කියලා. මේකත් ඔයගොල්ලෝ 6 දි දන්න එකක්. මේකදී අපිට පුළුවන් ඔය ඉවර වෙච්ච පෑන් වල බටර් ටිකක් අරගෙන ඒකෙන් පොඩි උපකරණයක් හදන්න. දැන් මේ පෑනේ ඉවර වුණාට පස්සේ මේ විදිහට මේ පෑනක අර බටය කියන කොටස් තියෙනවා. දැන් මේ කූර අයින් කළා. මේ කූර අයින් කළා බටය තියෙනවනේ. මේ බටයක් අරගෙන ඒකේ මේ වහන්න පුළුවන් කෙලවර ඔහොම වහනවා. වහලා මේ වගේ බටර් ටිකක් අරන් මේවා මේ එක එක ප්‍රමාණ වලට මෙහෙම එක එක දිගට කපා ගන්නවා. හොඳයි නිසල් ළඟ තියෙනවා මේ හදපු එකකුත්. එහෙම එක එක දිගට මේ බටර් ටික කපලා ඊට පස්සේ අපිට පුළුවන් එක්ක කාඩ්බෝඩ් එකක් උඩ මේ බටර් ටික පිළිවෙලට තියලා සෙලෝ ටේප් දෙකක් විතර ගහලා මේක පිළිවෙලකට හදාගන්න. කාඩ්බෝඩ් එකක් නැතුව සෙලෝ ටේප් අලවලත් හදන්න පුළුවන්. එතකොට එහෙම හදලා අපිට මේක අර මවුත් ඕගන් එකක් වගේ පිඹලා නාදය නිකුත් කරන්න පුළුවන්. ඒකෙදි කරන්නේ දැන් අර ගත්ත පෑන් බටර් ටික එක පෙළට තියාගන්න පුළුවන්. නිකම්ම අලවන්නත් පුළුවන්. මම නම් කියන්නේ වඩා හොඳයි මේ වගේ කාඩ්බෝඩ් එකක් අරන් මම කාඩ්බෝඩ් එකක බටර් ටික තියලා අලව ගන්න පුළුවන්. ඒතර මුලින් එහෙම දිග බටයක් ඊට පස්සේ ඊට වඩා ටිකක් කෙටි එකක් එක එක ප්‍රමාණ වලට කපාගත්ත පෑන් බටර් ටිකක් මේ විදිහට අර කාඩ්බෝඩ් එකේ හැම තියලා මේක හැබැයි අර පෑන් බටවල අග කෙලවර මේ වහලා තියාගන්න. අර සාමාන්‍ය ඒකෙත් වහන්න පුළුවන් විදිහටම තියෙනවනේ. පිට මේ කෙලවර වහලා තියෙන්නේ. වහපු කෙලවර ඊට පස්සේ මේකේ සෙලෝ ටේප් එකක් අලව ගන්න පුළුවන්. මේ ටික එහෙම යන්නේ නැති වෙන්න
මේ විදිහට සෙලෝ ටේප් එකක් අලව ගන්න පුළුවන්. යටිනුත් ඕනනම් තව එකක් මෙහෙම අලවන්න පුළුවන්. ඔය විදිහට අලව ගන්න පුළුවන් හිර වෙන්න. ඊට පස්සේ මේ කෙලවරකින් දැන් විවෘතව තියෙනවානේ. ඒ විවෘත කෙලවරින් කට තියලා පිඹින්න පුළුවන්. ඒතර එක එක බට වලින් විවිධ නාද මතුවෙනවා. විවිධ නාද තමයි ඇහෙන්නේ. මේ තියෙන එතකොට පෑන් බට මේ කාඩ්බෝඩ් එකක් නැතුවත් හදන්න පුළුවන්. මේ තියෙන විවෘත කෙලවර මේ සෙලෝ ටේප් පැත්ත වැසූ කෙලවර එතන පියවර කියලා තියෙන තැන මේකේ ලියමු මේ ඉස්සලා අර පියවර ටික ලියන්නකෝ අර උඩ චිත්තිරි වල ලියමු මේ පළවෙනි එකේ ලියන්න හිස් පෑන් බට කිහිපයක්ගෙන විවිධ දිගට කපා ගන්න. හිස් පෑන් බට කීපයක්ගෙන විවිධ දිගට කපා ගන්න. ඊළඟ පියවර විදිහට ලියන්න පහත රූපයේ ලෙසට දිගේ පිළිවෙලට පහත රූපයේ ලෙසට දිගේ පිළිවෙලට කාඩ්බෝඩ් එකක් මත තබා සෙලෝ ටේප් මගින් ඒවා අලවා ගන්න. අවසාන පියවර විවෘත කෙලවරවල් වලට පිඹින්න. විවෘත කෙලවරවල් වලට පිඹින්න.
හැබැයි ඒකෙදි මතක තියාගන්න දැන් මේ එතන අර විවෘත කෙළවර වලට පිඹිනකොට දැන් මෙහෙම පෑන් බට තියෙනවා නම් මේ පෑන් බටේ ඔහම තියලා මෙහෙම නෙමෙයි පිඹින්නේ. මේ විවෘත කෙළවර මෙතන නම් මේ අතට ඔහම තියලා මෙහෙම පිඹින්නේ. ඒතකොට මෙහෙම නලාව පිඹිනවා වගේ නෙමෙයි පිඹින්නේ. විවෘත කෙළවර ටික ඔහම තියලා මේ පිඹින අතර මේක එහාට මෙහාට ගෙනියනවා අර මේ අතට ඔහම. ඒතකොට මෙහෙම නෙමෙයි පිඹින්නේ. ඒතකොට එක එක අර පෑන් බට වලට වායු ධාරාව ඇතුල් වෙනකොට එක එක හඬවල් අපිට ඇහෙනවා. හරි. එතන දැන් රූපය එතන දැන් අර කොටුව ඇතුලේ මේ රූපයේ ඇඳලා කොටස් ටික නම් කරන්න. ඔයාලා ඇඳපු රූපේ පොඩ්ඩක් පෙන්වන්න බලන්න මේ කැමරාවට. ඔයාලා ඇඳපු රූප සටහන. හොඳයි සමහරු පාට කරලා තියෙනවා. දැන් එතන බලන්න අර ඊට පස්සේ තියෙනවා වඩා තීව්‍ර උස් හඬක් ඇසෙන්නේ
කුමන පෑන් බටයෙන්ද කියලා. වඩා තීව්‍ර උස් හඬක් ඇහෙන්නේ මොන පෑන් බටයෙන්ද කියලා අහන්නේ. කොයිකෙන් කියලාද හිතන්නේ? එන වඩා අර හීනි හඬක් උච්ච හඬක් ඇහෙන්නේ වාසිත අර උසම එකෙන් දැන් ඔක පිඹලා බලන්න වෙනවා එහෙනම්. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ මම එක උදාහරණයක් කියන්නම්කෝ. දැන් පෑන් කූර තියෙනවනේ. ඒ පෑන් කූරට මේ කෙලවරක් වහලා කූර ගලවලා මේ කූර ගලවලා ඒකේ මේ පෑන් බටේ තියෙනවනේ. මේ පෑන් බටේ අරගෙන පෑන් බටේ උඩ කෙලවරක් වහලා මේ අනිත් කෙලවරින් පිපලා බලන්න පුළුවන්. හැබැයි මේ එහෙම නැත්තම් ඔයගොල්ලන්ගේ තියෙනවා නම් මේ එක එක දිග තියෙන පෑන් කොප්පු දෙකක් පෑන් කොප්පු දෙකක් අරගෙන පිඹලා බලන්න මේ උස අඩු එකකුයි ටිකක් වැඩි දිග තියෙන එකකටයි පිඹලා බලන්න වඩා හීනි හඬක් උච්ච තීව්‍ර හඬක් එන්නේ කෝකෙන්ද කියලා පිඹලා බලන්න පුළුවන්. එතකොට පැහැදිලි වෙයි ඇත්තටම මේ දිග බටේ නෙමෙයි අර උච්ච හඬ එන්නේ කෙටි පෑන් බටෙන්. නැත්තම් කෙටි දිගක් තියෙන කොපුවෙන් තමයි වඩා සිහින් හඬක් එන්නේ. එතකොට ඕකේ මේ දිග අඩු පෑන් බටෙන් තමයි වඩා තීව්‍ර හඬ එන්නේ. ආදිත්‍ය පිඹල බැලුවද? තියෙනව නේද අර දිග වෙනස් පෑන් කොපු දෙකක්. බලන්න පුළුවන්. එහෙම තියලා පිඹල බලන්න. මේ විදිහට තියලා පිඹල බලන්න. එතකොට වඩා තීව්‍ර හඬක් එන්නේ කෝකෙන්ද කියලා දැනේ. ඒතර කෙටි එකෙන් තමයි තීව්‍ර හඬ එන්නේ. ආදිත්‍ය පිඹල බැලුවද? බැලුවා. කොප්පු දෙකක් තිබ්බනේ ඔයා ළඟ. ඔව් සර්. පිඹල බැලුවද? හොඳයි. හරි. එතකොට එහෙනම් ඒකේ ලියන්න පුළුවන් පස්වෙනි පිටුවේ වඩා තීව්‍ර උස් හඬක් ඇසෙන්නේ කුමන බෑන් බටයෙන්ද කියලා මේ දිග අඩු කෙටි පෑන් බටයෙන් තමයි තීව්‍ර හඬ එන්නේ. එතන මේකෙදි මතක තියාගන්න කම්පණය වන වායු කඳේ දිග අඩු වෙනකොට කම්පණය වන වායු කඳේ දිග අඩු වෙනකොට හඬේ සංඛ්‍යාතය වැඩි වෙනවා. කෙටි වෙනකොට හඬේ සංඛ්‍යාතය වැඩි වෙනවා. එතකොට තමයි අර තීව්‍ර හඬ එන්නේ. ඒ වාක්‍යයත් සම්පූර්ණ කරන්න කම්පණය වන වායු කඳේ දිග අඩු වන විට හඬේ සංඛ්‍යාතය වැඩි වේ. හරිද? හොඳයි දැන් මේ මම කලින් සතියේත් කිව්වා මේ පරණ පාඩම් ටික පාඩම් කරගන්න කියලා. බොහෝ විට මේ ධ්වනිය පාඩම ඉවර වුණාම ඔයගලන්ට වාර විභාග ප්‍රශ්න පත්‍රයක් දෙනවා. එතකොට දැන් අද මේ ටික කළා මම ඉවර කරනවා. දැන් ලබන සතියේ සිංහල අලුත් අවුරුද්ද නිසා ලබන සතිය නිවාඩු. ඉඳ ලබන සතිය ඔන්ලයින් ක්ලාස් නැහැ. හැබැයි ඊට පස්සේ සතියේ සාමාන්‍ය පන්ති පටන් ගන්නවා. ඒ කියන්නේ අලුත් අවුරුද්දෙන් පස්සේ. අලුත් අවුරුද්දෙන් පස්සේ සතියේ එතකොට ඔයගොල්ලෝ ක්ලාස් පටන් ගන්නවා. මොනවා හරි වෙනසක් වුණොත් ගෲප් එකට දානවා. දැන් තිනෙතේ අයට 17 සෙනසුරාදා පටන් ගන්නවා.
දිනතයට සාමාන්‍ය පන්ති 17 සෙනසුරාදා පටන් ගන්නවා. ඔසාකා එකේ අයට 19න් පටන් ගන්න සතියේ ඉඳලා තමයි මේ පන්ති ආරම්භ වෙන්නේ. එතකොට ඕගොල්ලන්ගේ පන්තියේ තියෙන දවස අනුව ඕගොල්ලන්ට එන්න පුළුවන් 19න් පස්සේ සතියේ. එතකොට ඒ 19 ඉඳලා ඉස්සරහට යන සතියේ සාමාන්‍ය පන්ති ආරම්භ වෙනවා. මේ මොනවත් එන විපර්යාසයක් රටේ නොවුනොත්. ගෲප් එකට මම දාන්නම් මේ පන්තියේ තියෙන වෙලාව තියෙන්නේ මොකද්ද කියලා ඉදිරියේදී. එතකොට ලබන සතියේ මේ අලුත් අවුරුද්ද නිසා ලබන සතියේ එතකොට නිවාඩු. ඕගොල්ලෝ සාමාන්‍ය පන්තියට එනකොට මේ ටියුට් එක අරන් එන්න ඕන. මේ ටියුට් එකේ දැන් ඉතුරු ටික මේ පාඩමේ ඉතුරු ටික සම්පූර්ණ කරන්න තියෙනවා. ඒ නිසා ටියුට් එක අරන් එන්න. ඒ වගේම දැන් අවුරුද්ද කියලා ඔක්කොම අමතක කරලා දාලා ඉන්න එපා. මම අර කලින් කිව්වා වගේ දැන් අවුරුද්දට කලින් හරි මේ පරණ පාඩම් ටික පාඩම් කරගන්න. මොකද මේ පාඩම් 5ක් තියෙනවනේ. දෙවෙනි පාඩමට එනකොට පාඩම් 5ක් ඉවරයි. ඒ නිසා මේ කලින් පාඩම් ටිකත් මේ දෙවෙනි පාඩමත් පාඩම් කරලා තියාගන්න. මොකද දෙවෙනි පාඩම ඉවර වුණාම බොහෝ විට වාර විභාග ප්‍රශ්න පත්‍රයක් දෙනවා. එතකොට ඒක කෙලින්ම පන්තියේදී කරන්න පුළුවන්. ඔය ඔයගොල්ලෝගේ පන්ති පටන් ගන්න නිසා දැන් 6 7 පන්ති නම් මම ඔන්ලයින් විදිහටම ටෙස්ට් එක මේ ඔන්ලයින් ක්ලාස් එකේදීම කෙරෙව්වා. දැන් 7 වසර ඉතාම හොඳින් ඊයේ තිබ්බා. කිසි ගැටලුවක් ඇති වුණේ නැහැ. ළමයි 145ක් විතර වගේ මම හිතන්නේ සම්බන්ධ වුණා. එක ළමෙක්ගේ අර කිසි කෙනෙක්ගේ ගැටලුවක් ඇති වුණේ නැහැ. විභාග වංචා සිද්ධ වුණේ නැහැ. ඔයගොල්ලන්ගේ එතකොට අපිට පන්ති පටන් ගන්න නිසා කෙලින්ම පන්ති පටන් ගත්තාම කරන්න පුළුවන්. එහෙනම් අදට අපි මේ ටික කරලා ඉවර කරමු. පාඩම් කරලා තියාගන්න. එතකොට ලබන සතියේ නිවාඩු. ඊට පස්සේ එතකොට අපි සාමාන්‍ය පන්තියේ තමයි හම්බ වෙන්නේ. දිනතයට 17 සෙනසුරාදා පටන් ගන්නවා. ඔසාකා එකයට 19න් පටන් ගන්න සතියේදී ඔයගොල්ලන්ගේ අදාළ දවසේ පන්තිය තියෙනවා. එහෙනම් අදට මේ ටික කරලා ඉවර කරමු. දැන් අවුරුද්දට කලින් ආපහු හම්බෙන්නේ නැති හින්දා එළඹෙන සිංහල අලුත් අවුරුද්ද හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු කාලය හැම පන්තියේ එන්න. අදට එනම් මේ ටික කරලා ඉවර කරමු. හැමෝටම ආයුබෝවන්. Thank you, sir. අලුත් අවුරුද්දක් වේවා සර්. ආයුබෝවන් සර්. දැයි හැමෝටම අවුරුද්දක්.